ආයුබෝවන් සුබෝදෑසනක් දුවේ පුතේ අද අපි මේ වී සිටින්නේ ස්වාධීන රූපවාහිනී සේවය විසින් ගෙනෙනු ලබන තක්ෂිලාව අධ්‍යාපන වැඩසටහන් පෙළ ගැස්මේ සංයුක්ත ගණිතය වැඩසටහන සමගයි. මෙහිදී අප ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා ව්‍යවහාරික ගණිතය සහ ශුද්ධ ගණිතය යන කොටස් යටතේ එක් පාඩම් ඒකක වලට අදාළ විභාග ප්‍රශ්න ඇසුරෙන් එහි ටික තරමක් අමාරු කොටස් විශ්ලේෂණය සඳහා. එහිදී අපි පාඩම් පෙළ ගැස්ම වශයෙන් වර්ග සමීකරණ සහ ශේෂ ප්‍රමේය, ඒ වගේම රේඛී චලිතය සහ සාපේක්ෂ ප්‍රවේගය, ශ්‍රේණි සහ ද්විපද ප්‍රමේය, ඒ වගේම සාපේක්ෂ ත්වරණය, වෘත්ත චලිතය, සංකීර්ණ සංඛ්‍යා, දෛශික සහ ඒකතල බල පද්ධති, අනුකලනය, ගුරුත්ව කේන්ද්‍රය, ඒ වගේම සරල අනුවර්තී චලිතය යන කොටස් ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී අවසන් ඒකකයේ වශයෙන් විභාග ප්‍රශ්න පත්‍රයට අදාළව ප්‍රශ්න තෝරා ගැනීම සහ කාල කළමනාකරණය පිළිබඳ යම් අදහසක් ඔබ සමග සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙහිදී අපේ පළමු ඒකකයේ ලෙස වර්ග සමීකරණ සහ ශේෂ ප්‍රමේය සම්බන්ධයෙන් අවුරුදු කිහිපයක උසස් පෙළ විභාග ප්‍රශ්න ඇසුරෙන් ඒ පිළිබඳ සාකච්ඡාවක නිරත වීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා මම ප්‍රථමයෙන් ආරාධනා කරනවා ප්‍රගීත් සර්ට. අපි අද මුලින්ම 2013 විභාග ගැටලුව තමයි හදන්න බලාපොරොත්තු වෙන්නේ. එහිදී අපි කෙලින්ම ඉස්සලම ගැටලුව හොඳට කියෝ ගමු. ගොඩක් දුරට ඔයගොල්ලෝ දන්නවා අපිට මේ ගැටලුව ලැබෙන්නේ 11 වෙනි ගැටලුව විදියට ශුද්ධ ගණිතය ප්‍රශ්න පත්‍රේ. එතකොට අපිට පැහැදිලි වෙනවා බලමු පොඩ්ඩක් අපි ගාන කියවලා ඇල්ෆා බීටා යනු x වර්ගය ධන bs ධන c සමාන බිඳුව සමීකරණයේ මූලලු. හරි. x වර්ගය ධන bs ධන c සමාන බිඳුව සමීකරණයේ මූල දෙක අපිට ඒකොල්ලෝ දෙනවා ඇල්ෆා බීටා කියලා. ඊට පස්සේ අර ගැමා ඩෙල්ටා කියන එක තවත් වර්ග සමීකරණයක මූල කියලා දීලා තියෙනවා. BCMN තාත්වික සංඛ්‍යාලු. හරි. අපි ප්‍රශ්නයට ගියොතින් කියනවා B හා C ඇසුරෙන් ඇල්ෆා ඍණ බීටා වර්ගය සොයා A9 ගැමා ඍණ ඩෙල්ටා වර්ගයත් ලියා දක්වන්න කියලා. හරි. අපිට සාමාන්‍යයෙන් වර්ග සමීකරණයක් දැක්ක ගමන් මතක් වෙන්න ඕනේ මූල දෙක දීලා තියෙන හින්දා මූල එකතුව. නේද? මූල එකතුව අපි දන්නවා x ගේ සංගුණකයේ ඍණාගය බෙදීම x වර්ගයේ සංගුණකය. එතකොට අපිට ඍණ b කියලා එක ඉදිරිපත් කරගන්න පුළුවන්. මූල ගුණිතය c බෙදීම මෙතන නම් x වර්ගයේ සංගුණක 1යි. එතකොට c විතරක් අපිට ගන්න පුළුවන්. අපි මේ දෙක 1 2 කියලා නම් කරගමු. හොඳයි. අපෙන් ප්‍රශ්නේ විමසන්නේ ඇල්ෆා ඍණ බීටා වර්ගය. එතකොට ඇල්ෆා ඍණ බීටා වර්ගය අපි දන්නවා හැමතිස්සෙම මෙන්න මේක සර්වසාමයක් විදිහට මතක තියාගන්න ඕනේ අපි. මූල අන්තරයේ වර්ගය මූල එකතුවෙන් සහ මූල ගුණිතයෙන් ලියා ගන්න අපිට පුළුවන් වෙන්න ඕන. එතකොට මේ සුළු කිරීම ගැන පොඩ්ඩක් අපිට හිතා ගන්න පුළුවන්. සරල සුළු කිරීමක් තියෙන්නේ ඇල්ෆා ධන බීටා වර්ගයේ ඍණ 4 ඇල්ෆා බීටා සුළු කරලා බලන්න අපිට එනවා ඇල්ෆා වර්ගයේ බීටා වර්ගයේ ඍණ 2 ඇල්ෆා බීටා. එහෙම නැත්නම් ඇල්ෆා ඍණ බීටාගේ පූර්ණ වර්ගය ලැබෙනවා. එතකොට මේක මම කියන්නේ මතක තියා ගන්න ඕන ප්‍රකාශනයක් අපිට ඕනෑම අවස්ථාවක. හරි. අපිට එතකොට ඇල්ෆා ඍණ බීටා වර්ගය b හා c ඇසුරෙන් ලියන්න කියන හින්දා ඇල්ෆා ධන බීටා කියන්නේ ඍණ b කියලා දීලා තියෙනවා. එතකොට අපිට පැහැදිලි මෙතන b වර්ගය වෙනවා. ඍණ 4යි ඇල්ෆා බීටා කියන්නේ c. එතකොට ඔන්න යාගේ පළවෙනි කොටස අපිට ওই විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. b වර්ගයේ ඍණ 4යි c කියලා. හැබැයි ඊළඟට අර ගාන ඔය ගණන් කියවනකොට අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ හොඳට ගාන කියව ගන්න A9 කියලා තියෙන්නේ. A9 කියන්නේ දැන් අපි මේ පිළිතුර භාවිතා කරලා තමයි ගැමා ඍණ ඩෙල්ටා වර්ගය ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට අපි ඊළඟ කොටසට ගියොතින් ගැමා ඩෙල්ටා මූල වෙච්ච වර්ග සමීකරණය අපිට දීලා තියෙන්නේ x වර්ගය ධන mx ධන n සමානයි බිඳුව කියලා. ගැමා ඩෙල්ටා මූල වෙච්ච වර්ග සමීකරණය.
එතකොට දැන් අපිට ඇල්ෆා ඍණ බීටා මේ විදිහට ලියන්න පුළුවන් වුණා නම් ගැමා ඩෙල්ටා ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. කොහොමද? ගැමා ඍණ ඩෙල්ටා පූර්ණ වර්ගය ලියා ගන්න පුළුවන් කොහොමද අපිට? අපි බැලුවොත් සංසන්දනාත්මකව හිතන්න x ගේ සංගුණකයේ වර්ගය තමයි තියෙන්නේ. එහෙනම් මෙතන x ගේ සංගුණකයේ වර්ගය කියන්නේ m වර්ගය වෙන්න ඕනේ. m වර්ගය වෙන්න ඕනේ. ඍණ 4යි c. මෙතනදී c වුණා නම් නියතය, මෙතනදී නියතේ n නිසා අපිට n තමයි ගන්න වෙන්නේ. හරි ලේසි. අපිට සංසන්දනාත්මකව හිතලා පිළිතුර ඉදිරිපත් කරගන්න පුළුවන් වුණා. ඊළඟට අපෝහණයක් තියෙනවා. ඒතකොට අපෝහණය ඒකත් ඒගොල්ලෝ විභාගයේදී පේපර් එක හයිලයිට් කරලම දීලා තියෙනවා. ඒතකොට අපෝහණය කරන්න කිව්වහම අනිවාර්යයෙන්ම මේ ලබාගත් ප්‍රතිඵල දෙක භාවිතා කළ යුතුමයි. ඒ ප්‍රතිඵල දෙක භාවිතා කළ යුතුමයි. එතකොට අපි බලමු අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම නම් කියලා. අපි බැලුවොත් ඇල්ෆා ධන ගැමා සමානයිලු බීටා ධන ඩෙල්ටාට. එතකොට මේ ප්‍රතිඵලය භාවිතා කරන්න ඕන නම් අපිට පැහැදිලි වෙනවා මේ බීටාව මේ පැත්තට ගමු. ඩෙල්ටාව අනිත් පැත්තට දෙමු. දෙපැසම පූර්ණ වර්ගය ගන්න වෙනවා මේ ප්‍රකාශනය සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් අපි හැමතිස්සෙම අර මේ ප්‍රකාශනයේ දිහා බලාගෙන ගැටලුවට යන එක තමයි සුදුසු. මොකද අපෝහණය කරන්න තියෙන හින්දා. අපි දෙපැත්තම වර්ග කරගත්තොත් අපිට මේ ලබාගත් ප්‍රතිඵල භාවිතා කරන්න පුළුවන් වෙනවා. ලබාගත් ප්‍රතිඵල භාවිතා කරන්න පුළුවන් වෙනවා. හරි ඇල්ෆා ඍණ බීටා වර්ගය කියන්නේ b වර්ගයේ ඍණ 4c බව අපි දන්නවා. ගැමා ඍණ ඩෙල්ටා වර්ගය කියන්නේ හරි ඩෙල්ටා ඍණ ගැමා වර්ගය අපි ගාව තියෙන්නේ. අපි දන්නවනේ ඉතින් ගැමා ඍණ ඩෙල්ටා වර්ගයත් මේකම තමයි. ඩෙල්ටා ඍණ ගැමා වර්ගයත් එතකොට මේකම තමයි. එතකොට මොකක්ද දෙන්නේ? m වර්ගයේ ඍණ 4n කියලා අවසාන පිළිතුර අපෝහණය කිරීම අපිට කරගන්න පුළුවන්. එතකොට 2013 පළවෙනි කොටස ওই විදිහට අපිට අවසන් කරගන්න පුළුවන්. එතකොට මේ ගැටලුවේ ඉතිරි කොටස දෙවෙනි කොටස සාකච්ඡා කරන්න මම ආරාධනා කරනවා කසුන් සර්ට ගැටලුව මෙතනින් ඉස්සරහට අරගෙන යන්න කියලා. හරි. එහෙනම් දුවේ පුතේ දැන් ප්‍රගිත්ස් 2013 ගැටලුවේ පළවෙනි කොටස මේ විදිහට අවසන් කරා. දැන් එහෙනම් අපි යමු මේ ගානේ දෙවෙනි කොටස දිහා බලන්න. එතකොට මෙතනදී අපිට සම්බන්ධයක් දීලා තියෙනවා ඇල්ෆා බීටා සහ ගැමා ඩෙල්ටා කියන කොටස් අතර. එතකොට මෙතන අපි කලින් කොටසෙන් ප්‍රගිත්ස් කතා කරා දුවල පුතාලත් එක්ක ඇල්ෆා ධන බීටා කියලා කියන්නේ ඍණ b සහ ඇල්ෆා බීටා කියලා කියන්නේ c වගේ සම්බන්ධයක් අපිට ලැබෙනවා කියලා. ඒ වගේම x වර්ග ධන mx ධන n සමානයි බිඳුවට අදාළ මූල ගැමා ඩෙල්ටා විදිහට දීලා තියෙනවා. එහෙනම් මේ වගේම සම්බන්ධයක් අපිට ගැමා ඩෙල්ටාට ලබා ගන්න පුළුවන් ගැමා ධන ඩෙල්ටා කියන්නේ ඍණ m සහ ගැමා ඩෙල්ටා කියන ගුණිතය n ඇසුරෙන්. එතකොට මෙතනදී අපිට ගැටලුවේ දීලා තියෙන්නේ මේ ඇල්ෆා බීටා සහ ගැමා ඩෙල්ටා අතර අනුයාත සම්බන්ධයක්. ඒ සම්බන්ධය අපිට දීලා තියෙන්නේ අන්තරයක් විදියට. එතකොට ඇල්ෆා ඍණ ගැමා, ඇල්ෆා ඍණ ඩෙල්ටා, ඒ වගේම බීටා ඍණ ගැමා සහ බීටා ඍණ ඩෙල්ටා කියන අණු කොටස් ටිකේ ගුණිතය අපිට පෙන්වන්න කියලා තියෙනවා මෙන්න මේ BC සහ MN කියන සංගුණකවල සම්බන්ධයක් විදියට. එතකොට අපි දන්නේ ඇල්ෆා බීටා අතර සම්බන්ධයක් සහ ගැමා ඩෙල්ටා අතර සම්බන්ධයක් පමණයි. එහෙනම් අනිවාර්යයෙන්ම අපිට මේක ඇතුළේනොත් සුළු කරලා හදාගන්න වෙනවා මේ ඇල්ෆා බීටා සම්බන්ධ සහ ගැමා ඩෙල්ටා සම්බන්ධතා ටික. එහෙනම් අපි මුලින්ම මේ එක කොටසක් දිහා බලද්දී මේ පළවන ගුණිත කොටස් දෙක දිහා බැලුවොත් ඒක ඇතුලේ තියෙනවා ඇල්ෆා සමග ගැමා ඩෙල්ටා කියන කොටස් දෙක. ඒ වගේම දෙවෙනි කොටස ඇතුලේ තියෙනවා බීටා සමග ගැමා ඩෙල්ටා කියන කොටස් දෙක. එහෙනම් අපිට අනිවාර්යෙන් මේ කොටස් වෙන වෙනම සුළු කරලා ගත්තොත් ඇල්ෆා එකත් සමග ගැමා ඩෙල්ටා කොටස් අපිට සුළු කරගන්න පුළුවන්. එහෙනම් මේ කොටස මම වෙනම සුළු කරන්නම්. එතන අපිට ඇල්ෆා වර්ගයක් ඒ වගේම මේ ඍණ ගැමා සහ ඍණ ඩෙල්ටා සම්බන්ධයත් එක්ක අපිට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඍණ ඇල්ෆා වතාවක් ගැමා ධන ඩෙල්ටා කියන සම්බන්ධය. ඒ කියන්නේ මෙතනින් අපිට එනවා ඇල්ෆා වතාවක් ඍණ ඩෙල්ටා, ඒ වගේම මෙතනින් අපිට එනවා ඇල්ෆා වතාවක් ඍණ ගැමා කියන සම්බන්ධය. එතකොට එතන ඇල්ෆා එක අපි එළියට ගත්තා නම් ඍණ ඇල්ෆා අපිට ලැබෙනවා ගැමා ධන ඩෙල්ටා කියන සම්බන්ධය. එතකොට ඊට අමතරව මෙන්න මේ ගැමා සහ ඩෙල්ටා කියන පද දෙක ගුණ වෙලා අපිට ලැබෙනවා ගැමා ඩෙල්ටා කියන ගුණිතය. එහෙනම් මේ විදිහටම අපිට මෙන්න මෙතන සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්
බීටා ඇසුරෙන්. එතකොට ඇල්ෆා ඇසුරෙන් ලැබුණ සම්බන්ධය වගේම සම්බන්ධයක් මෙතනිනුත් අපිට ලැබෙනවා. ඒක නිසා මම ඒක එකපාරම මේක දිහා බලලා ලියන්නම්. එහෙනම් මෙතන ඇල්ෆා වර්ගය තිබ්බොත් දොළ පුතාලට පේන්න ඕනේ එහා පැත්තේ අපිට බීටා වර්ගය කියලා ආදේශ කරන්න පුළුවන්. ඒ වගේම මෙතන අපිට ඍණ ඇල්ෆා කියලා ආදේශ වෙලා තියෙනවා. එහෙනම් ඒ වෙනුවට අපිට දෙන්න පුළුවන් ඍණ බීටා. ඒකත් එක්ක අපිට එනවා ගැමා ධන ඩෙල්ටා කොටස සහ ගැමා ඩෙල්ටා කියන ගුණිතය. එහෙනම් දැන් අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන මේ ගැමා ඩෙල්ටා සහ ගැමා ධන ඩෙල්ටා තියෙන කොටස් වලට මේ දෙකෙන් ආදේශයක් දෙන්න. එතකොට අපිට ඉතුරු වෙන්නේ මේ ඇල්ෆා වර්ග සහ බීටා වර්ග ඒත් එක්කම ඇල්ෆා බීටා කියන සම්බන්ධතාව දෙක සුළු කිරීම විතරයි. එහෙනම් එතනින් බලන්න මම මෙතෙන්ට දෙනවා ඇල්ෆා ධන ඩෙල්ටා ධන ගැමා කියන කොටසට ඍණ m කියන සම්බන්ධය. ඒතර අපිට මෙතනින් ලැබෙනවා m ඇල්ෆා කියන සම්බන්ධයක්. ඒ වගේම ගැමා ඩෙල්ටා වෙනුවට මට දෙන්න පුළුවන් n කියන සම්බන්ධය. එහෙනම් ඒ වගේම සම්බන්ධයක් මෙතෙන්ට ආදේශ කරොත් දූල පුතාලට පේනවා බීටා වර්ගයත් සමග මෙතන ගැමා ඩෙල්ටාට අපිට කලින් වගේම ඍණ m එක ආදේශ කරන්න පුළුවන්. එහෙනම් මෙතනින් එනවා m බීටා සහ n කියන සම්බන්ධතාවය. දැන් අපිට තියෙන්නේ මේ ටික සුළු කිරීම නැවත ගුණ කිරීමක් විදියට. එහෙනම් අපිට එනවා මෙතන ඇල්ෆා වර්ගය සහ බීටා වර්ගය එකට ගත්තොත් ඇල්ෆා බීටාගේ සම්පූර්ණ වර්ගයක්. ඒකත් එක්කම අපිට මෙන්න මේ පද ටික, ඒ කියන්නේ ඇල්ෆා වර්ග බීටා වර්ග කියන පද ටික මේ m ඇල්ෆා සහ මෙතන තියෙන m බීටාත් එක්ක ගුණ කරලා හදා ගන්න පුළුවන්. මෙයාත් එක්ක සහ මෙයාත් එක්ක ගුණ කරොත් අපිට ලැබෙනවා ඇල්ෆා බීටා පදයක් සමග ඇල්ෆා බීටා m පදයක් සමග ඇල්ෆා ධන බීටා කියන කොටස. ඒතර දූල පුතාලා බලන්න මෙතන ඇල්ෆා වර්ගය මෙතන m බීටාත් එක්ක වැඩි කරොත් අපිට එනවා m ඇල්ෆා වර්ග බීටා එකක්. ඔන්න මම ඉතින් ඇල්ෆා බීටා m එකක් එළියට ගත්තා. ඒතර අපිට ඉතුරු වෙනවා බීටා එකක්. ඒ වගේම මේ කොටස මෙයත් එක්ක වැඩි කරොත් අපිට එනවා m ඇල්ෆා බීටා වර්ග කොටසක්. එහෙනම් ඉතින් අපිට ඇල්ෆා බීටා m කොටසක් එළියට ගන්න පුළුවන්. අන්න ඒක ඇතුලෙන් අපිට ලස්සනට ඇල්ෆා ධන බීටා කොටසක් ඉතුරු වෙනවා. ඒත් එක්කම මට මෙන්න මේ m ඇල්ෆා m බීටා පද දෙක වෙන වෙනම n සමග ගුණ කරන්න පුළුවන්. එතකොට n සමග ගුණ කරාම අපිට ලැබෙනවා n m වතාවක් ඇල්ෆා ධන බීටා කියන සම්බන්ධය. එතකොට ඔන්න ඔය විදිහට අපි සුළු කිරීම පුළුවන් තරම් කෙටියෙන් ලබා ගත්තොත් එතකොට ඔයගොල්ලන්ට අර සුළු කිරීම සඳහා යන කාලය පුළුවන් තරම් අවම කරගන්න පුළුවන්. එහෙනම් ඒත් එක්කම මම n ගුණිතය ගන්නවා. එතකොට අපිට ලැබෙනවා n වර්ග කියලා සම්බන්ධය. එහෙනම් දැන් අපිට ඔප්පු කරන්න තියෙන සම්බන්ධයේ c ඍණ n වර්ගයක් b ඍණ m ඒ වගේම bn ඍණ cm කියලා සම්බන්ධයක් අපිට දැන් ඇවිල්ලා තියෙනවා. එහෙනම් දැන් මෙතන අපිට ඒ වෙනුවට මේ අපි උඩින් ගත්තු ඇල්ෆා ධන බීටා සහ ඇල්ෆා බීටා කියන සම්බන්ධයෙන් දත්ත ආදේශ කරන්න පුළුවන්. එතකොට ඇල්ෆා බීටා වර්ගය කියලා කියන්නේ අපිට ලැබෙනවා c වර්ගය විදියට. ඒ වගේම ඇල්ෆා බීටා කියලා කියන්නේ නැවත අපිට c එකක් සහ ඇල්ෆා බීටා කියලා කියන්නේ ඍණ b එකක් විදියට අපිට දත්ත ආදේශ වෙනවා. එතකොට c ඍණ b වතාවක් m එකක් සමග මෙන්න මෙතනින් තව අපිට කොටසක් ලැබෙනවා nm වතාවක් ඇල්ෆා ධන බීටා. ඒ කියන්නේ ඍණ b කොටසක්. ඒ සමග n වර්ග පදයක්. දැන් එතකොට මේක සුළු කරලා බලන්න අපිට මෙතනින් තව අවශ්‍ය කරනවා c ඍණ n වර්ගයක්, ඒ වගේම b වර්ග n සහ m වර්ග c කියන සම්බන්ධතාවය. එතන මෙතනින් අපිට ලැබුණා c වර්ග ධන n වර්ග, ඒ වගේම මෙතනින් අපිට ගන්න පුළුවන් ඍණ bm එකක්. එහෙනම් මෙතනින් තව ඉතුරු වෙනවා c ධන n කියලා අපිට කොටසක්. එතකොට ඒ වගේම දැන් මේක අපිට අර අවසාන උත්තරේ ලැබෙන විදිහට සුළු කරන්න නම් අපිට කලින් කොටස් වලින් පොඩි ආදේශයක් දෙන්න වෙනවා. එහෙනම් මෙතනින් අපිට ලැබුණ ඇල්ෆා වර්ග බීටා වර්ග සම්බන්ධය, ඒ වගේම ඇල්ෆා m ඇල්ෆා බීටා එක කේට ගත්තොත් මේ කොටස තව ලැබෙනවා. ඒ වගේම තව මෙතන තව එක පදයක් එන්න ඕනේ. ඒ තමයි n ඇල්ෆා වර්ග සහ n බීටා වර්ග කියන කොටස් දෙක. ඒතර ඒකේ n එකක් එළියට ගත්තොත් අපිට ලියන්න පුළුවන් n වතාවක් ඇල්ෆා වර්ග ධන බීටා වර්ග කියන කොටස. ඒතර ඔය විදිහට මෙතන ගුණිත කොටස් 6ක් අපිට ලැබෙනවා. ඒ ගුණිත කොටස් 9ක් අපිට ලැබෙනවා. ඒ 9 මම ලිව්වා මෙතන 1යි, මෙතන 2යි 3යි, මෙතන 2යි 5යි, 6යි 7යි 8යි. එතකොට අපිට
තව එක කොටසක් මම මේ බොහොම කෙටියෙන් සුළු කරේ. මොකද ඕගොල්ලන්ට මේක ඉක්මනට සුළු කරගන්න පුළුවන් වෙන්න ඕන නිසා මේ සම්බන්ධතා දෙක අපි ගත්තා. ඒ වගේම මේ දෙන්නයි ගුණිතය ගත්තා. n වර්ග සම්බන්ධය ගත්තා. එහෙනම් මෙතනින් තව අපිට එනවා n වතාවක් මේ තියෙන්නේ ඇල්ෆා ධන බීටා වර්ගය ඍණ ඇල්ෆා බීටා කියන සම්බන්ධය. එතකොට මේ කොටස් එක්කම අපිට ලැබෙනවා n වතාවක් ඇල්ෆා ධන බීටා වර්ගය කියන්නේ b වර්ග ඍණ c කියන සම්බන්ධතාවය. එතකොට දැන් මෙතනින් අපිට හදලා ගන්න ඕනේ c ඍණ n ගේ වර්ගයක්. c ඍණ n ගේ වර්ගයක් කියලා කියන්නේ මෙතන 2nc කොටසක් අපිට එනවා. එතන මෙතන 2c එකක් එක්ක මෙන්න මෙතන තියෙනවා c වර්ගය n වර්ගය සහ ඍණ 2nc කියන කොටස මට එකට ලියන්න පුළුවන් c ඍණ n ගේ සම්පූර්ණ වර්ගයක් විදිහට. ඒ වගේම මෙතනින් අපිට තව ඉතුරු වෙනවා ඍණ b වර්ග n එකක්. මෙතනින් b වර්ග n එක අපිට එනවා. ඒ වගේම අපිට අනිත් කොටස් දෙක වැඩි කරොත් mbc සහ mnbc කොටසක්. මෙතනින් එනවා mnb කොටස. ඒ වගේම cmb කොටසක්. ඒ වගේම තව එනවා අපිට nb වර්ග කියන කොටස. ඒතර ඔන්න ඔය කියන කොටස් දෙකත් එක්ක අපිට ඉතුරු කැල සුරු කරන්න පුළුවන් ධන b ඍණ m. ඒ කියන්නේ මේක අපිට ලැබෙනවා bmc ඍණ bmn සහ nb වර්ගයක්. එතකොට අපිට මෙතන තව කැලලක් අපිට ආදේශ කරන්න වෙනවා. ඇල්ෆා බීටා වර්ගය හරි ඇල්ෆා බීටා m එක හරි එකයි. එහෙනම් තව අපිට ඕන කරනවා bmc එකයි ඒ වගේම bmn එක හරි nb වර්ගයයි සහ cm වර්ග කොටසක්. ඒතර cm වර්ග කියලා කියන්නේ මෙයත් එක්ක අපිට ගැමා ධන ඩෙල්ටාගේ වර්ග සම්බන්ධතාවය. ඒ කියන්නේ මෙතන තව එක කැලලක් අපිට එන්න ඕනි. ඒතර මේ දෙන්නයි ගුණිතෙන් අපිට ලැබෙන්න ඕනි මෙයා වතාවක් මෙන්න මෙයාගේ වර්ගයක්. කියන්නේ ගැමා ධන ඩෙල්ටා m එකක්. මෙයත් එක්ක අපිට ගන්න වෙනවා මෙන්න මේ දෙන්නගේ ගුණිතය. m වර්ග ඇල්ෆා බීටා කැලල. ඒතර ඒ කැලලත් මෙතන පොඩ්ඩක් කල්පනාවෙන් සුළු කරද්දී මොකද මේක මම එකපාරම ගත්ත නිසා තමයි පොඩ්ඩක් කොටස් ගණන වැඩි. මොකද මෙතන ගුණිතයෙන් කොටස් 9ක් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා තමයි මෙතන ගුණිතයේ කොටස් 9ම එකපාර සුළු කරද්දී පොඩ්ඩක් පැටලෙන්න පුළුවන්. ඒක නිසා දුවල පුතාලා මේක සුළු කරද්දී පියවර දෙක තුනක් මෙතන මම අයින් කරලා ගත්තේ. ඒතර ඕගොල්ලොත් මේක සුළු කරද්දී මේ පියවර දෙක තුන මේකට ආදේශ කරලා ගන්න ඕනේ. ඒ කියන්නේ සුළු කිරීමේ දෝෂ අවම කර ගැනීම සඳහා. එහෙනම් මෙතන අපිට තව එක කොටසක් එනවා m වර්ග c කොටස. එහෙනම් මේ සම්පූර්ණ කැලලම මට ආදේශ කරන්න පුළුවන් මේකේ අවසාන පිළිතුර විදිහට c ඍණ n ගේ සම්පූර්ණ වර්ගය සහ ධන b ඍණ m වතාවක් bn ඍණ cm විදිහට. අතන මේක සුළු කරද්දී බොහොම කල්පනාවෙන් සුළු කරන්න. මොකද මෙතන කොටස් 3යි කොටස් ඔක්කොම 9ක් හැදෙන නිසා මේ කොටස් 9 ඇවිල්ලාද කියලා මුලින්ම චෙක් කරලා බලන්න. එතකොට ඒක බලලා ඉවර වෙලා ඒ ලැබෙන අවස්ථාවලට තමයි අපි මෙතනින් ආදේශයක් දිය යුත්තේ. එතකොට ඒ ආදේශ හරහා පුළුවන් තරම් අවසාන උත්තරේ ලැබෙන විදිහට ඒ උත්තරේ දිහා බල සුළු කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් ඒක එතන මොන වගේ අඩුපාඩුවක් සිද්ධ වෙලා තියෙනවද කියන එක හොයලා ගන්න. දැන් මම මේ සුළු කරන අවස්ථාවකදී මෙන්න මේ කැලල පොඩ්ඩක් අමතක වුණා. මොකද මෙතන කොටස් 9ක් තියෙනවා. ඒ 9න් කොටස් 8යි මම දාලා තිබ්බේ. ඒක නිසා මේ අවසාන කොටසත් එක්ක අවසාන උත්තරේ අපිට සුළු කරගන්න අවශ්‍ය නිසා ඒ සුළු කිරීම කැලලට මේකත් එක්ක බැලුවොත් අපිට පේනවා m වර්ග c කැලලක් අයින් වෙලා තියෙනවා. ඒක නිසා මේක නැවත මම චෙක් කරලා බැලුවා. අන්න එතකොට අපිට පේනවා m වර්ග ඇල්ෆා බීටා කොටස මෙතනින් අපිට අයින් වෙලා කියලා. එහෙනම් ඒ වෙනුවට තමයි මම මේක ආපහු දෙපාරක් සුළු කිරීම කරලා m වර්ග ඇල්ෆා බීටා වෙනුවට මේ m වර්ග c කියන කොටස ආදේශ කරලා ගත්තේ. ඒක නිසා ඕගොල්ලන්ට අවසාන උත්තරේ දිහා බලලා ඒක උත්තරයක් විදිහට කියන්නේ ඕගොල්ලන්ට අවසාන උත්තරේ සුළු කරගන්න අපහසු නම් ඒක නිසා අනිවාර්යෙන් බලන්න මේක ඇතුලේ කොතනක හෝ අඩුපාඩුවක් සිද්ධ වෙලා තියෙනවාද කියන එක. එහෙනම් මේ විදිහට අපිට ඒ කොටසේ අවසාන උත්තරය ලබා ගන්න පුළුවන්. සුළු කිරීම පොඩ්ඩක් දිගයි. ඒක නිසා බොහොම කල්පනාවෙන් සුළු කරන්න. මොකද නැත්තම් අර වගේ කොටස් අයින් වෙන්න පුළුවන්. ඒ නිසා අවසාන උත්තරේ දිහා බල හැමතිස්සෙම සුළු කරන්න ඕනේ. එහෙනම් මම ඊළඟ අවුරුද්ද තවත් විභාග ප්‍රශ්නයක් ඇසුරෙන් මේ වර්ග සමීකරණ සම්බන්ධතා ගොඩනගන විදිහ ගැන කතා කරන්න නැවත ප්‍රගීත්සට ආරාධනා කරනවා. අපි 2017 උසස් පෙළ ගැටලුවට ඊළඟට
යන්න බලාපොරොත්තු වෙනවා. අපි ගාන කියෝගත්තොත් එහෙම වර්ගජ ශ්‍රිතයක් ඉස්සෙල්ලාම දීලා තියෙනවා fx කියලා. fx 3x වර්ගය 2x ධන b කියලා තමයි දීලා තියෙන්නේ නේද? හරි. fx කියන එක අපිට ඔන්න දීලා තියෙනවා 3x වර්ගය 2ax ධන b කියලා. fx සමානයි බිඳුව සමීකරණයට ඔන්න බලන්න අපිට දීලා තියෙන විදිය fx සමානයි බිඳුව කියන්නේ එතකොට 3x වර්ගය 2ax ධන b නේ. සමානයි බිඳුව සමීකරණයට තාත්වික ප්‍රබින්න මූල දෙකක් තියෙනවා කියලා තමයි පෙන්වන්න තියෙන්නේ. තාත්වික ප්‍රබින්න මූල තියෙන්න නම් අපි දන්නවා තාත්වික ප්‍රබින්න මූල පැවතීමට මොකද පුතේ අවශ්‍යතාවය? අපි දන්නවා විවේචකය. එහෙම නැත්නම් අපි ඒක ගණිතමය විදියට සංකේතවත් කරනවා ඩෙල්ටා x කියලා. ඩෙල්ටා x මොකද වෙන්න ඕනේ? විශාලයි බිඳුව වෙන්න ඕනේ. අපි පොඩ්ඩක් මතක් කරගත්තොත් තාත්වික සමපාත වෙන්න නම් ඩෙල්ටා x බිඳුවට සමාන වෙන්න ඕනේ. තාත්වික ප්‍රබින්න වෙන්න නම් මේ අවස්ථාව ඩෙල්ටා x විශාලයි බිඳුව වෙන්න ඕනේ. අනිත් අවස්ථාව මොකද්ද? අතාත්වික වීමට ඩෙල්ටා x කුඩායි බිඳුව වෙන්න ඕනේ. ඒතර අවස්ථා තුනක් තියෙනවා. මේ අවස්ථාවේදී තාත්වික ප්‍රබින්න මූල දෙකක් තිබීමට නම් ඩෙල්ටා x කියන එක විශාලයි බිඳුව වෙන්න ඕනේ. අපි දන්නවා ඩෙල්ටා x කියන්නේ b වර්ගයේ ඍණ 4ac අපි මතක තියාගන්නේ. b වර්ගය කියන්නේ එතකොට x ගේ සංගුණකයේ වර්ගය නිසා 4a වර්ගය වෙනවා. b වර්ගය ඍණ 4යි a කියන්නේ 3යි c කියන්නේ b. විශාලයි බිඳුව. විය යුතුය කියලා ලියා ගමු. එතකොට අපිට අසමානතාවයේ ලකුණට කිසිදු හානියක් නොවෙන්න 4ෙන් බෙදා ගන්න පුළුවන්. 4 ධන සංඛ්‍යාවක් නිසා. එතකොට a වර්ගය ඍණ 3යි b විශාලයි බිඳුව වෙනවා. අන්න අපිට අවශ්‍ය කරන බව පෙන්වීම එනවා a වර්ගය කියන එක 3යි b ට වඩා විශාලයි කියලා. ඔන්න අපිට පළවෙනි කොටස ওই විදියට අවසන් කරගන්න පුළුවන්. දැන් ඔන්න ඊළඟට දීලා තියෙන්නේ fx සමානයි බිඳුවේහි මූල ඇල්ෆා බීටා කියලා ගන්නලු. හරි. අපි ඒ කොටසට යමු ඊට පස්සේ. ඒතරොන්න පළවෙනි ගැටලුවේ පළවෙනි කොටස අවසానයි. ඊට පස්සේ කියනවා අපිට fx සමානයි බිඳුවේ මූල ඇල්ෆා සහ බීටා කියලා ගන්නලු. fx කියන්නේ අපි ආදේශ කරගත්තොත් 3x වර්ගය ධන 2ax ධන b සමානයි බිඳුව. ඒතර එයාගේ මූල දෙක ඔන්න අපිට දීලා තියෙනවා ඇල්ෆා බීටා කියලා. අන්න පුතේ අපිට කියනවා a ඇසුරෙන් ඇල්ෆා ධන බීටා අපි අර ඉස්සෙල්ලා කතා කරපු ගැටලුව වගේමයි ඇල්ෆා ධන බීටා. මොකද්ද? මේක අපිට හොඳට මතක තියාගන්න ඕනේ ඍණ x ගේ සංගුණකයේ බෙදීම x වර්ගයේ සංගුණකය. ඍණ 2a බෙදීම 3යි. ඇල්ෆා බීටා b බෙදීම 3. හරි. ඇල්ෆා බීටා ලියා දක්වන්න කියලා කිව්වා. දැන් අපිට කියනවා ඇල්ෆා ඍණ බීටා. මම අර මීට ප්‍රථම ගැටලුවේදී මම සාකච්ඡා කළා ඇල්ෆා ඍණ බීටා දැක්ක ගමන් අපිට මතක් වෙන්න ඕන සර්ව සාම්‍ය මතක් වෙන්න ඕනේ. ඇල්ෆා ඍණ බීටා වර්ගය තමයි අපි දන්නේ. කොහොමද? ඇල්ෆා ධන බීටා වර්ගය ඍණ 4යි ඇල්ෆා බීටා කියලා. ඒතර ඇල්ෆා ධන බීටා වර්ගය ආදේශ කරමු මෙතනින් 4යි a වර්ගයේ බෙදීම 4යි a වර්ගයේ බෙදීම 9යි. ඍණ 4යි ඇල්ෆා බීටා කියන්නේ b බෙදීම 3යි. එතකොට අපිට පොදු හරය 9 ගත්තාම සරල සුළු කිරීමක් එනවා. මේ දෙන්නගෙන් 4 පොදු නිසා අපිට ඉවතට ගන්න පුළුවන් a වර්ගය ඍණ මේක 9 වෙන්නේ අපි දන්නවා 3ෙන් ගුණ වෙලා. ඒතර උඩත් 3ෙන් ගුණ වුණාම 3යි b. ඒතර ඇල්ෆා ඍණ බීටාගේ මාපාංකය එහෙම නැත්නම් ධන පිළිතුර ගන්න කියලා මේගොල්ලෝ කියන හින්දා අපි මේකේ වර්ගමූලය ගන්න ඕනේ. වර්ගමූලය ගන්නකොට අපි පොඩි කාලේ ඉඳන් දන්නවා ධන හෝ ඍණ කියලා දාන්න ඕනේ. මෙතන හැබැයි ඇල්ෆා ඍණ බීටාගේ මාපාංකය ගන්න කියන හින්දා අපිට ධන අවස්ථාව විතරක් සලකපුවාම ප්‍රමාණවත්. ඒතර එනවා 2 බෙදීම 3යි වර්ගමූලය ගන්න 2 බෙදීම 3යි a වර්ගයේ ඍණ 3යි b ගේ වර්ගමූලය කිය. ඒතර ওই විදිහට ඔන්න ඇල්ෆා ඍණ බීටාගේ මාපාංකය අපිට ගන්න පුළුවන්. හරි. දැන් අපිට ගැටලුවේ ඉදිරි කොටසට ඊළඟ කොටසට යන්න අපිට කියනවා ඇල්ෆා ධන බීටා හා ඇල්ෆා ඍණ බීටා
මූල වෙච්ච වර්ග සමීකරණය බව පෙන්වීමක් තමයි තියෙන්නේ. හරි. එතකොට අපි දැන් මෙතනදී මේ වෙනකොට දන්නවා ඇල්ෆා ඍණ බීටා මාපාංකය කියන්නේ 2 බෙදීම 3යි a වර්ගයේ ඍණ 3යි b වර්ගමූලය කියලා. දැන් අපිට ඇල්ෆා ධන බීටා අපි මේ වෙනකොට ඇත්තටම ඇල්ෆා ධන බීටාත් හොයාගෙන ඉවරයිනේ. ඇල්ෆා ධන බීටා මොකද්ද? ඇල්ෆා ධන බීටා මාපාංකය මෙතන ඒගොල්ලෝ ඇහුවට අපි ගාව ඇල්ෆා ධන බීටා තමයි මේ වෙලාවේ තියෙන්නේ. ඇල්ෆා ධන බීටා අපි පොඩ්ඩක් බැලුවොත් ඍණ 2යි a බෙදීම 3යි නේද? ඍණ 2යි a බෙදීම 3යි. හරිනේ. එතකොට ඇල්ෆා ධන බීටාගේ මාපාංකය කීයද? ඒතර මේකේ මාපාංකය ගන්නකොට අපිට අර ඍණ ලකුණ අමතක කරන්න පුළුවන්. ධන පිළිතුර ගන්න ඕනේ හින්දා. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ a ධනද ඍණද කියලා අපි දන්නේ නැහැ. ඒකින්ද අපි කෝකටත් ආරක්ෂා වෙන්න මාපාංකය දා ගන්නවා. එයා ඍණ නම් එහෙම ඔන්න ධන උත්තරේ අපිට එතකොට ලැබෙනවා. හොඳයි. එතකොට ඔන්න දැන් අපි ඇල්ෆා ඍණ බීටාගේ මාපාංකය දන්නවා. ඇල්ෆා ධන බීටාගේත් මාපාංකය මොකක්ද කියලා දන්නවා. හරි. දැන් අපේ ගැටලුවේ ඉතුරු කොටසට යන්න පුළුවන්. දැන් නම් ඇත්තටම ගැටලුව සරලයි. වර්ග සමීකරණය ඉල්ලන්නේ අවශ්‍ය වර්ගජ සමීකරණය. එතකොට අවශ්‍ය වර්ගජ සමීකරණය x වර්ගය ඍණ මූල එකතුවයි x ධන මූල ගුණිතය. මේක අපි සිද්ධාන්තයක් විදිහට මතක තියාගත්තත් අපිට ලේසි. x වර්ගයේ ඍණ මූල එකතුවයි x ධන මූල ගුණිතය. ඒතර පුතේ දැන් මොකද්ද මූල දෙක? ඇල්ෆා ඍණ බීටා මේ එක මූලයක්. ඇල්ෆා ධන බීටා මේ තියෙන අනිත් මූලය. එතකොට හරි අපි මෙතෙන්ට ආදේශ කිරීමක් විතරයි තියෙන්නේ දැන්. x වර්ගය ඍණ මූල එකතුව. මේ දෙකේ එකතුව. හරිම සරලයි. 2 බෙදීම 3යි. කල්පනාවෙන් ආදේශ කරමු. a වර්ගයේ ඍණ 3යි b වර්ගමූලය. 2 බෙදීම 3යි මාපාංක a. ඔන්න මූල එකතුව අපිට ওই විදිහට ආදේශ කරගන්න පුළුවන්. x තියෙනවා මූල ගුණිතය. මේ දෙක ගුණ කරගමු. අපිට මේක ගුණ කිරීම එච්චර අපහසු නැහැ. 4 බෙදීම 9යි මේ දෙක ගුණ කරගන්න තියෙන්නේ. 4 බෙදීම 9යි මාපාංක a වතාවක් a වර්ගයේ ඍණ 3යි b ගේ වර්ගමූලය සමානයි 0. එතකොට බව පෙන්නන පිළිතුරන් නිසා අපිට ගැටලුව ගැන අවබෝධයක් තියාගෙන උත්තරේ බැලුවා නම් අපිට පැහැදිලි වෙනවා 9ෙන් ගුණ කරන්න ඕනේ නේද? හරිම සරලයි. 9ෙන් සියලුම පද ටික ගුණ කරගමු. එතකොට 9x වර්ගය වෙනවා. මෙතන සුළු කිරීම අපිට පැහැදිලි වෙනවා 9ෙන් ගුණ කරපුවා මේ 3යි කැන්සල් වෙලා යනවා. එතකොට උඩ 3ක් ඉතුරු වෙනවා. මේ දෙන්නගෙන් දෙකම එළියට ගන්නකොට අර 3ත් එක ගුණ වෙලා 6ක් වෙනවා. හරි. පිළිතුර හරිනේ. එතකොට a වර්ගය ඍණ 3යි b වර්ගමූලය ධන මාපාංක a. හරිනේ. a මාපාංකය ධන a වර්ගයේ ඍණ 3යි b ගේ වර්ගමූලය. ඒ ප්‍රකාශනය තමයි මෙතන තියෙන්නේ. මෙතන කලබල වෙන්න හොඳ නැහැ. 9ෙන් ගුණ කළා තමයි. හැබැයි 4 තියෙනවා. පිළිතුර 4 තියෙනවා. ඒතර ගොඩක් අය මෙන්න මෙතන ප්‍රශ්නයක් වෙනවා. හරිම සරලයිනේ නේද? මොකද වෙන්නේ? මෙන්න මේ මාපාංකයේ වර්ගමූල ඇතුළට දාලා දෙන්න කියලා තමයි ගැටලුවේ අපෙන් විමසන්නේ. එතකොට අපි a ඇතුළට දෙනකොට වර්ගමූලයක් ඇතුළට යනකොට a මොකද වෙන්නේ? a වර්ගය වෙලා යනවා. එතකොට a වර්ගය මේ ප්‍රකාශනයත් එක්ක ගුණ වුණාම අපේ පිළිතුර එනවා a වල 4යි පැහැදිලි ඍණ 3යි a වර්ගය b කියලා සමානයි 0. ওই විදිහට අපිට අදාළ වර්ග සමීකරණය පෙන්වන්න පුළුවන්. එතකොට සුළු කිරීම ගැන කලබල වෙන්නේ නැතුව කරපුවාම අපිට හරි සරලව අවසාන පිළිතුරට මේ විදිහට එන්න පුළුවන්. එතකොට අර අවසාන පිළිතුරට එනකොට හැමතිස්සෙම අපි බලන්න ඕනේ අර මෙතනදී හැම 9ෙන් ගුණ කරන්න ඕනේ. මේ මාපාංක A ඇතුළට දාන්න ඕනේ. ඒ වගේ සරල සුළු කිරීම ඕගොල්ලන්ගෙන් ගැටලුව ඇතුලේ බලාපොරොත්තු වෙනවා. එතකොට ওই විදිහට අපිට අවසාන පිළිතුරට එන්න පුළුවන්. හරි. ඊළඟ ගැටලුව සාකච්ඡා කරන්න මම කසුන් සර්ට ආරාධනා කරනවා. හරි. දුවේ පුතේ එහෙනම් දැන් අපි කලින් අවුරුදු දෙකක ඒ කියන්නේ 2013 සහ 2017 කියන අවුරුදු දෙකේ ගැටලු ඇසුරෙන් කතා කරා වර්ග සමීකරණවල කොහොමද ගැටලු විසඳන්නේ? ඒ කියන්නේ අපි පොදු මූල තියෙන සම්බන්ධතා ගුණ නැගීම් ඊට පස්සේ ඒගොල්ලන්ගේ වෙනත් මූල සහිත සම්බන්ධතා ගුණ නැගීම් අන්න ඒ වගේ
කොටස් ටිකක් අපි කතා කරා. එතකොට ඒ කොටසත් එක්කම අපෙන් අහන තව ප්‍රශ්නයක් තමයි ඒ කියන්නේ 11 වෙනි ගාන විදිහට අපෙන් ඊළඟට අහනවා ප්‍රශ්නයක් ශේෂ ප්‍රමේය සම්බන්ධ කොටසක්. එතකොට මේ ශේෂ ප්‍රමේය කොටස සමහරලාවට 11 වෙනි ගානේ පළවෙනි කොටස වෙන්නත් පුළුවන්. ඒ වගේම 11 වෙනි ගානේ දෙවෙනි කොටස වෙන්නත් පුළුවන්. සමහර අවුරුදු වල 11 වෙනි ගානේ පළවෙනි කොටසත් කරලා තියෙනවා මේ ශේෂ ප්‍රමේය ගාන. එතකොට ඔය ශේෂ ප්‍රමේය කොටස ගත්තොත් එහෙම දැන් ඒක අපි 2016 ගාන ඇසුරින් විස්තර කරමු. ඒතර මේකේ කියනවා px කියලා කියන්නේ x ඝනය ධන 2x වර්ග ධන 3x ඍණ 1 විදිහටත් qx කියලා කියන්නේ x වර්ග ධන 3x ධන 6 විදිහටත්. එතකොට මේක අපිට කියනවා px කියන ශ්‍රිතය x ඍණ 1න් බෙදූ විට ශේෂයත් qx කියන ශ්‍රිතය x ඍණ 2න් බෙදූ විට ශේෂයත් සොයන්න කියලා. අතර මේ විදිහට අපි ශේෂයක් හොයන්න උත්සාහ කරද්දී අපි මතක තියාගන්න ඕනේ දේ තමයි මේකට අපිට ශේෂ ප්‍රමේය යොදන්න පුළුවන් කියන එක. එතකොට ශේෂ ප්‍රමේය අපි පොඩ්ඩක් මතක් කරලා ගත්තොත් ශේෂ ප්‍රමේයෙන් අපිට කියවෙනවා fx කියලා කියන්නේ x ඍණ fx කියන ශ්‍රිතය x ඍණ a ගෙන් බෙදූ විට. ඒ කියන්නේ අපි දීර්ඝ බෙදීම ආකාරයකට ගිනිච්චොත් මේ fx කියන ශ්‍රිතය x ඍණ a කියන ඒකජයකින් බෙදලා තියෙනවා. එහෙනම් x ඍණ a කියන ඒකජයකින් බෙදුනහම අපිට ලබ්ධිය විදිහට ලැබෙනවා xx එකක්, ඒ වගේම ශේෂය විදිහට ලැබෙනවා r එකක්. ඒතර මෙතනදී අපි මතක තියාගන්න ඕනි විශේෂ කාරණයක් තමයි මෙතන අපි බෙදන්නේ ඒකජ සාධකයකින් නම් අනිවාර්යයෙන්ම ශේෂය එන්න ඕනේ මාත්‍රය මේ ඒකජ සාධකයට වඩා එකක් අඩු කෙනෙක්. ඒ කියන්නේ ඒකජයටත් වඩා එකක් අඩුයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම නියත අවස්ථාවක් වෙන්න ඕනේ. ඒ වගේම අපි ශ්‍රිතයක් බෙදන්නේ වර්ගජයකින් නම් එහෙනම් මතක තියාගන්න ශේෂයේ විදිහට අනිවාර්යයෙන් වෙන්න ඕනේ වර්ගජයට වඩා. ඒ කියන්නේ මාත්‍රය දෙකට වඩා අඩු වෙන කොටසක්. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේ fx එක x ඍණයෙන් බෙදූ විට ශේෂය නියත පදයක් විදිහට මම r කියලා ගන්නම්. එතන මෙතන මාත්‍රය වෙන ඒ කියන්නේ එකට වඩා වැඩි මාත්‍රයකින් බෙදුවොත් මතක තියාගන්න මෙතෙන්ට r x ආකාරයක් ආදේශ කරන්න. ඒ කියන්නේ ඒක x වලින් x මත විචරණය වන ශ්‍රිතයක් විදිහට. ඒ කියන්නේ මේක මාත්‍රය වැඩි එක කොටසකින් මේක බෙදුනොත් එහෙම එහෙනම් අනිවාර්යෙන් එන්න ඕනි r ට rx වූ x මත විචරණය වන ශ්‍රිතයක්. එහෙම නැත්නම් x පද සම්බන්ධ ශේෂයක් විදිහට තමයි දුවේ පුතේ අපිට මේකේ ශේෂය ලැබෙන්නේ. එහෙනම් මෙතන මතක තියාගන්න ඕනි කාරණාව එහෙනම් මේ බෙදෙන කෙනාගේ මාත්‍රය මොකද්ද සහ ඒක ඇසුරෙන් කොහොමද අපි ශේෂයේ මාත්‍රය ලබා ගන්න කියන එක. එහෙනම් දැන් පැහැදිලි අපිට මෙතන බෙදන්න කියන්නේ මාත්‍ර එක වෙච්ච කෙනෙක්ගෙන්, ඒ කියන්නේ එක වෙච්ච සාධකයන් දෙකකින්. එහෙනම් අනිවාර්යයෙන්ම අපිට ශේෂය ලැබෙනවා නියත කොටසක්. ඒතර මෙන්න මේ ආකාරයට අපිට සම්බන්ධතාවයක් ලැබුණොත් fx කියන කෙනා x ඍණයෙන් බෙදුනහම එයාගේ ලබ්ධිය xx සහ ශේෂය r විදිහට අපිට මේ ටික ශේෂ ප්‍රමේය ඇසුරෙන් ලිව්වොත් අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. fx බෙදීම x ඍණ a කියලා කියන්නේ xx ධන r බෙදීම x ඍණ a. එහෙම නැත්නම් fx කියන කෙනා ලියන්න පුළුවන් xx වතාවක් x ඍණ a ධන r විදිහට. ඒතර මෙන්න මේක තමයි අපි ශේෂ ප්‍රමේය ඇසුරෙන් කතා කරන්නේ. එතකොට ඒක අපිට මේ ආකාරයෙන් ඉදිරිපත් කරන්නත් පුළුවන් දුවේ පුතේ, මේ ආකාරයෙන් ඉදිරිපත් කරන්නත් පුළුවන්. එහෙනම් මෙතනදී අපිට ශේෂයක් හොයන්න කියලා කිව්වොත් අපිට තියෙන සරලම ආකාරය තමයි මේ අදාළ ශේෂ ප්‍රමේයට අදාළ සම්බන්ධතාවයට ඒ අදාළ බෙදන, ඒ කියන්නේ මේ අපිට බෙදන්න තියෙන කොටස බිඳුව වෙන අගය ආදේශ කරන එක. ඒ කියන්නේ භාජ්‍යකයේ සමානයි බිඳුව වන අගය අපිට මේකට ආදේශ කරන්න පුළුවන්. එතකොට මේ x ඍණ a එක සමානයි බිඳුව වෙන අගය කියන්නේ අපිට ලැබෙනවා x සමානයි a අවස්ථාව. එහෙනම් මම x වෙනුවට ආදේශ කරනවා a අගය. අන්න x සමානයි a ආදේශ කරොත් අපිට ලැබෙනවා දුවේ පුතේ fa කියලා කියන්නේ. එතකොට මෙතන බිඳුවයි. ඒක නිසා මේ සම්පූර්ණ පදයම ඉවත් වෙලා යනවා. අන්න ඉතුරු වෙනවා අපිට r කියලා. අන්න ශේෂය ගන්න පුළුවන්. ඒ කියන්නේ මාත්‍රය එක වූ කෙනෙක්ගෙන් අපිට අදාළ බහුපදයක් බෙදුනහම ලැබෙන ශේෂය ගන්න පුළුවන් සරලම ආකාරය තමයි මෙන්න මේක. ඒ කියන්නේ ඒ අදාළ බෙදෙන කොටස බිඳුව වන අගයක් ආදේශ කරලා ගත්තා නම් අපිට නිකම්ම ශේෂය ලබා ගන්න පුළුවන්. එහෙනම් මේකෙන් පැහැදිලි මේ අදාළ සම්බන්ධතා දෙක
මේ අදාළ සම්බන්ධතා දෙක x ඍණ 1 සහ x ඍණ 2 බෙදුවට පස්සේ ලැබෙන ශේෂය මම ගත්තොත් R1 සහ R2 විදිහට. එහෙනම් මේ R1 එක හොයාගන්න පුළුවන් සරලම විදිහ තමයි මේ px ට බෙදෙන කෙනා බිඳුව වන අගය. ඒ කියන්නේ x ඍණ 1 සමානයි බිඳුව වන අගය. ඒ කියන්නේ x සමානයි 1 ආදේශ කිරීම. එහෙනම් අපිට මේ x තියෙන හැම තැනටම 1 ආදේශ කරා නම් ඒ කියන්නේ අපිට p1 කියන අගය ලැබෙනවා අදාළ ශේෂයේ විදිහට. එහෙනම් දැන් බලන්න දුවේ පුතේ මේකට 1 ආදේශ කරාම මොකද ලැබෙන්නේ කියලා. එහෙනම් x ඝනයට 1 ආදේශ කරොත් අපිට ලැබෙනවා 1 ඝනය. ධන දෙවතාවක් 1 වර්ගය තුන් වතාවක් 1 ඍණ 1 කියලා සම්බන්ධයක් අපිට ලැබෙනවා. එහෙනම් මේක සුළු කරොත් පැහැදිලි එකට එක සුළු වුණාම අපිට උත්තර එනවා 5ක් විදියට. ඔන්න මම පළවෙනි සම්බන්ධයට ශේෂ ප්‍රමේය ආදේශ කරලා යාට අදාළ ශේෂය එකපාරම හොයලා ගත්තා. එහෙනම් ඒ වගේම අපිට සම්බන්ධයක් දෙවෙනි එකටත් ආදේශ කරන්න පුළුවන්. එතකොට අපිට ලැබෙනවා R2 කියන අගය මේ qx වල x ට 2 ආදේශ කරලා. එහෙම නැත්නම් බෙදන්න ඕන කෙනා බිඳුවට සමාන වන අගය ආදේශ කරලා. ඒ කියන්නේ මේකට ගත්තොත් අපිට q2 කියන අගය ඒ කියන්නේ 2 ඝනය ධන 3 වතාවක් 2 ධන 6 කියන සම්බන්ධතාවයක් අපිට ලැබෙනවා R2 එක විදියට. එතකොට මේක සුළු කරලා ගත්තොත් මෙතනින් අපිට එනවා 3 2 6යි 12යි මෙතනින් 8යි සම්පූර්ණයෙන්ම 20ක් කියලා අපිට සම්බන්ධතාවයක් ලැබෙනවා x වර්ග ධන 3x sorry මෙතන x වර්ග මෙතන අපිට ලැබෙනවා 2 වර්ගයක්. එතකොට පළවෙනි සම්බන්ධය x ඝනය ධන 2යි x වර්ග ධන 3යි x ඍණ 1. දෙවෙනි සම්බන්ධය x වර්ග ධන 3යි x ධන 6. එහෙනම් මම මේකට 2 ආදේශ කරා. එතකොට අපිට මෙතනින් ලැබුණා 12යි 2 වර්ගය 4යි ශේෂය 16ක් විදිහට අපිට ලැබෙනවා. ඊළඟට අපිට කියනවා සත්‍යාපනයක් කරන්න කියලා px කියන සම්බන්ධතාවය ලියන්න පුළුවන් කියලා කියනවා x ඍණ 1 වතාවක් qx ධන 5 ආකාරයට. ඒතර මතක තියාගන්න දුවේ පුතේ සත්‍යාපනයක් කරන්න කියලා කිව්වොත් ඕගොල්ලෝ වෙන කොහෙන්වත් අමුතුවෙන් මේක ඔප්පු කරන්න දෙයක් නැහැ. මේ දීලා තියෙන සම්බන්ධයම සුළු කරලා පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට පුළුවන් මේකේ right hand side එක සුළු කරලා left hand side එක ලැබෙනවා කියලා පෙන්වන්න. ඒ කියන්නේ දකුණු පැත්ත සුළු කරලා වම් පැත්ත ලැබෙනවා කියලා පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් වම් පැත්ත සුළු කරලා දකුණු පැත්ත ලැබෙනවා කියලා පෙන්වන්න පුළුවන්. එතකොට මම මේකේ වම් පැත්ත ටිකක් සරලව ශ්‍රිතයක් තියෙන්නේ දකුණු පැත්ත තමයි අපිට සුළු කරන්න පුළුවන් කොටසක් තියෙන්නේ. ඒක නිසා මම දකුණු පැත්තට යනවා. එතකොට දකුණු පැත්ත කියලා කියන්නේ x ඍණ 1යි qx ධන 5. දැන් මම මේකට මේ අදාළ qx එක ආදේශ කරනවා. එහෙනම් x ඍණ 1යි x වර්ග ධන 3යි x ධන 6 ධන 5. එහෙනම් මේක පැහැදිලි. මේක සුළු කරාම අනිවාර්යයෙන්ම px එක ලැබෙන්නම ඕනේ. ඉතින් බලන්න මෙතනින් අපිට ලැබෙනවා x ඝනය. කියන පළවෙනි පදේ. ඊට පස්සේ මෙතනින් එනවා ඍණ x වර්ග ධන 3යි x වර්ග. ඒ කියන්නේ 2යි x වර්ග පදේ. ඒ වගේම ඍණ 3යි x ධන 6යි x ධන 3යි x පදය. ඒ වගේම ඍණ 6යි ධන 5යි ඍණ 1 කියන පදේ. එහෙනම් පැහැදිලි මේක සුළු කරපු ගමන් අපිට ලැබෙනවා x ඝනය ධන 2යි x වර්ග ධන 3යි x ඍණ 1. ඒ කියන්නේ px කොටස. ඒ කියන්නේ left hand side එක. ඒතර මෙන්න මේ විදිහට අපිට සත්‍යාපනය කරන්න කියලා කිව්වොත් සරලවම මේක සුළු කරන්න පුළුවන්. එහෙනම් ඊළඟට අපිට කියනවා මේ අදාළ px කියන කෙනා x ඍණ 1න් සහ x ඍණ 2න් බෙදුව විට ශේෂය සොයන්න කියලා. ඒතර x ඍණ 1න් සහ x ඍණ 2න් බෙදුව ශේෂය හොයන්න කියලා කිව්වොත් අපිට දැන් px ට සම්බන්ධයක් ලැබිලා තියෙනවා x ඍණ 1ට. ඒතර x ඍණ 1ට ලැබුණු සම්බන්ධයත් එක්ක මම qx ට එයාගේ ශේෂ ප්‍රමේයයට අදාළ සම්බන්ධය මේකට ආදේශ කරනවා. ඒ කියන්නේ අපි දැන් කලින් හොයාගත්තා ඔයගලන්ට මතක ඇති මේ qx කියන කෙනාට ශේෂ ප්‍රමේය අපි ආදේශ කරොත් ඒක මට ලියන්න පුළුවන් x ඍණ 2න් බෙදුව විට xi x එක්ක අපිට ශේෂයක් ආවා 16ක් කියලා. ඒතර මෙන්න මේක අපි කලින් ඔප්පු කරලා ගත්තා ශේෂ ප්‍රමේය සම්බන්ධය හරහා. ඒ කියන්නේ x ඍණ 2න් බෙදුව විට 16 ලැබෙනවා කියලා. එහෙනම් මම දැන් මේ සම්බන්ධය කෙලිම් ගිහිලා ආදේශ කරනවා මෙන්න මෙතන තියෙන qx කියන සම්බන්ධයට. ඒ කියන්නේ අපි අර සත්‍යාපනය කරලා හරි කියලා පෙන්නපු සම්බන්ධයට මේක ආදේශ කරන්න තියෙනවා. එහෙනම් අපිට එනවා px x ඍණ 1 වතාවක් qx ධන 5යි කියලා අපිට සම්බන්ධය දීලා තියෙන්නේ. එහෙනම් මම මේ x ඍණ 1 වතාවක් qx කියන කෙනාට මෙන්න මේක ආදේශ කරනවා. ඒ කියන්නේ x ඍණ 2 xi x ධන 16ක් කියලා.
ඒතර ඒකත් එක්ක අපිට තව ඉතුරු වෙලා තියෙනවා 5ක කොටසක්. එහෙනම් මේක මම දැන් මෙයත් එක්ක වැඩි කරලා ගත්තොත් අපිට ලැබෙනවා x ඍණ 1යි x ඍණ 2යි xx ධන 16යි x ධන ඍණ 9 කියලා කොටසක්. ඒතර මේක බලන්න හරියට නිකන් මේ තියෙන ශ්‍රිතය මේ x ඍණ 1 x ඍණ 2 කියන සාධක දෙකෙන් බෙදුව විට xx සහ මෙන්න මේ ආකාරයේ ශේෂයක් ලැබුණා වගේ නේද? ඒතර ඔයගොල්ලන්ට එහෙනම් පැහැදිලි දුවේ පුතේ මේ 16යි x ඍණ 9 කියලා කියන්නේ මේ අදාළ px ශ්‍රිතය මෙන්න මේ කියන සාධක දෙකෙන් බෙදුව විට ලැබෙන ශේෂය. එහෙනම් අපිට මේක හරහා කියන්න පුළුවන් ශේෂය 16යි x ඍණ 9 ආකාරයක් කියලා. එහෙනම් අපිට පෙන්වන්න බෙදුව විට ශේෂය සොයන්න කියලා. එහෙනම් අපි දැන් ඉන්න ශේෂය සෙව්වා 16යි x ඍණ 9. මෙන්න මේකට අපි කියනවා දුවේ පුතේ ශේෂ ප්‍රමේය නැවත නැවත යෙදීම කියලා. ඒ කියන්නේ අපි එක px කියන සම්බන්ධතාවය අපිට කලින් මතකයි x ඍණ 1ෙන් බෙදුනහම එයාගේ ශේෂය ලැබුණා 5ක් කියලා. ඒතකොට ඒ විදිහට px කියන සම්බන්ධතාවය x ඍණ 1ෙන් බෙදුනහම ශේෂය 5ක් සහ එතනින් අපිට ලැබුණා qx කියන සම්බන්ධතාවය ඒකට නැවත qx ගේ ශේෂ ප්‍රමේය සම්බන්ධය ආදේශ කරා නම් අපිට අන්න ලස්සනට ලැබිලා තියෙනවා මේ සම්බන්ධය x ඍණ 1යි x ඍණ 2 කියන ගුණිතයෙන් බෙදුව විට ශේෂය මෙන්න මේ ආකාරය වෙනවා කියලා. ඒ කියන්නේ වර්ගජ සම්බන්ධයකින් බෙදලා තියෙන්නේ. එහෙනම් මෙන්න මාත්‍රයේ එක වෙච්ච අපිට ශේෂයක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මෙයාට වඩා මාත්‍රය අඩු වෙන්න ඕනේ. ඒතර මාත්‍රය සෑම විටම මෙයාට වඩා එකක් අඩු වෙන්න ඕනේ නැහැ. සමහර විට මෙතන අපිට ලැබෙන්නේ වර්ග සමීකරණයකින් බෙදන්න ඕන කෙනෙක් මාත්‍රය බිඳුවක් වුණ ශේෂයක් ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ නියත ශේෂයක් ලැබෙන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න දුවේ පුතේ මෙතන බෙදන්නේ යම්කිසි ශ්‍රිතයකින් නම් ඒ ශ්‍රිතයට අදාළව අනිවාර්යයෙන්ම මාත්‍රය අඩු කෙනෙක් විදිහට තමයි අපිට ශේෂය ලැබෙන්න ඕනේ. එහෙනම් මෙන්න තියෙනවා අපිට ශේෂ ප්‍රමේය නැවත නැවත යෙදීම කියන කොටස. එතකොට මේක අපිට නැවත නැවත සාමාන්‍යයෙන් යොදන්න නම් මේ px කියන කෙනා x ඍණ 1ෙන් බෙදුව විට qx එක වෙනම හොයා ගන්න ඕනේ. නමුත් මේ ගානේ ඔයගලන්ට පැහැදිලි qx කියන කෙනා අපිට දීලා තියෙනවා. එහෙනම් අපිට මේක x ඍණ 1ෙන් බෙදුව විට ලැබෙන qx එක අපිට හොයා ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක ගානේ දීලා තියෙන නිසා. එහෙනම් ඔයගොල්ලෝ මෙන්න මේක ගැන හොඳට අවධානය යොමු කරන්න. මේ ශේෂ ප්‍රමේය නැවත නැවත යෙදීම් ගොඩක් වෙලාවට එන්නේ කවුරු හරි සාධක දෙකකින් බෙදන්න තියෙන කොටස් වලදී. එහෙනම් මේ වගේම තව ශේෂ ප්‍රමේය ගානක් ඇසුරෙන් ඔයගලන්ට දැනුම ලබා දෙන්න මම ආරාධනා කරනවා ප්‍රගීත් සර්. හරි. එතකොට ඔන්න ශේෂ ප්‍රමේය සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරීමක් ශේෂ ප්‍රමේය යෙදෙන විදිහේ ඉඳන්ම අපේ කසුන්ස කියා දුන්නු නිසා මම ඊළඟ ගැටලුවට එහෙනම් කෙලින්ම යන්නම්. අපේ 2020 විභාග ගැටලුවට අපි යමු. 2020 A level ගැටලුවට අපි දැන් යමු. එතකොට ඒකේ hx කියන මෙතන නම් ඝනජයක් නේද? ඔව් ඝනජයක් දීලා තියෙනවා. x ඝනය ax වර්ගය bx ධන c කියලා. hx ඔහොම දීලා තියෙනවා. දැන් අපිට කියන abc තාත්වික සංඛ්‍යාවු පැහැදිලිව කියලා තියෙනවා x වර්ගයේ ඍණ 1 යන්නේ hx වල සාධකයක් කියලා. එතකොට මෙතනදී x වර්ගය ඍණ 1 සාධකයකි. එතකොට පුතේ අපිට පැහැදිලි වෙනවා මේක අපි පොඩි කාලේ ඉඳන් දන්න සුළු කිරීමක් ඔන්න වර්ග දෙකකාන්තරය. එතකොට x ඍණ 1 x ධන 1නේ. එතකොට x ඍණ 1 x ධන 1 සාධකයක් වෙනවා කියන්නේ අපිට මෙහෙම කියන්න පුළුවන් නේ. x ඍණ 1ත් සාධකයක් වෙනවා. එම නිසා x ඍණ 1 හා x ධන 1 කාගේද hx වල සාධකයක් විය යුතුයි. එතකොට දැන් අපි කසුන්ස පැහැදිලි කරපු විදිහට අපිට පැහැදිලි කරුවා මෙන්න මෙහෙම දෙයක් නේ. fx කියන බහුපදය x ඍණ a වලින් බෙදපුවාම ශේෂය අර r1 කියලා ගත්තොත් ශේෂය fa වෙනවා කියලා. එතකොට දැන් අපිට මෙතන කියන්නේ x ඍණ 1 කියන්නේ සාධකයක් කියලානේ. එතකොට අපි දන්නවා සාධක ප්‍රමේයනේ. සාධක ප්‍රමේයදී දැන් නිකන් හරි x ඍණ a සාධකයක් නම් ශේෂය ශුන්‍ය වෙන්න බෑ. ශේෂය ශුන්‍යයි කියන්නේ x ඍණ a සාධකයක් වුණොත් fa බිඳුවට සමාන වෙන්න ඕනේ. ඒතර ඕක තමයි අපි මේ වෙලාවේ භාවිතා කරන સિદ્ધාන්තය. ශේෂ ප්‍රමේය
චුට්ටක් ඉස්සරහට ගිහිලා සාධක ප්‍රමේය. ඒ කියන්නේ ශේෂය බිඳුව වෙනවා නම් ඒක ඒ බෙදපු එක්කෙනා x ඍණ a කියන එක සාධකයක් වෙන්න ඕනේ. එහෙනම් අපිට ගැටලුවට ඕක ඒ સિદ્ધාන්තය භාවිතා කරන විදිය සලකලා බැලුවොත් සාධක ප්‍රමේයයෙන් අපිට පැහැදිලි වෙනවා මේක x ඍණ 1 නම් h1 නේ. h1 බිඳුව වෙන්න ඕනේ. h1 බිඳුවයි කියන්නේ මෙතෙන්ට එක ආදේශ කරමු 1 a b c සමානයි බිඳුව වෙනවා. ඒක අපි පළවෙනි සමීකරණය කියලා ගමු. ඊට පස්සේ x ධන 1 hx වල සාධකයක් නම් h ඍණ 1 නේද? h ඍණ 1 බිඳුව වෙන්න ඕනේ. h ඍණ 1 බිඳුව වෙන්න ඕනේ. අපි ඍණ 1 ආදේශ කරමු මෙතෙන්ට. ඍණ 1 ධන a ඍණ b ධන c සමානයි බිඳුව වෙන්න ඕනේ. ඔන්න අපිට සාධක ප්‍රමෙන් ওই වගේ ප්‍රකාශන දෙකක් ගන්න පුළුවන්. අපේ ගැටලුවේ අහන්නේ b වලාගේ b සමානයි ඍණ 1 බව. එතකොට අපිට මේකේ a ව සහ c ව ඉවත් කරගන්න ඕන හින්දා අපිට සරලව පේනවා එකෙන් දෙක අඩු කරලා දැම්මනම් අපිට එනවා මෙතන 1යි මේක අඩු වුණාම ධන 1 වෙන හින්දා 2යි සරල සුළු කිරීමක් a ඉවත් වෙනවා මේක ධන b වෙනවා අඩු කරනකොට එතකොට bb 2යි b වෙනවා බිඳුවට සමානයි මොකද c ඉවත් වෙන හින්දා. එතකොට ඒකොල්ලෝ ඉදිරිපත් කරන විමසන ගාන b වල අගය ඍණ 1 බව පෙන්වන්න තියෙන්නේ. හරි අපිට b වල අගය ඍණ 1යි කියලා ඔන්න ලබා ගන්න පුළුවන්. එතකොට ඔන්න ගැටලුවේ පළවෙනි කොටස ওই විදිහට ඉවර කරගන්න අවසන් කරගන්න පුළුවන්. දැන් අපිට කියනවා hx යන්න x වර්ගයේ ඍණ 2x මගින් බෙදූ විට ශේෂය 5x ධන k බව දී ඇතලු. හරි අපි අවසාන කොටසට ගියොතින් අපි මේ අවසාන සමීකරණ දෙක අපිට ඉස්සරහට ඕන වෙන්න පුළුවන් නිසා මම ඒක පොඩ්ඩක් තියාගන්නම්. අපි නැවත ගැටලුවට ගියොතින් ඕම hx කියන එක ඒ කියන්නේ x ඝනය ax වර්ගය bx ධන c. දැන් b වලගේ ඍණ 1යි කියලා දන්න හින්දා අපිට ඕන නම් b වලගේ ඍණ 1යි කියලා මෙතෙන් ආන්සර් කරගන්න පුළුවන් නේ. ඒකම. බෙදන්න ඕනේ කාගෙන්ද? x වර්ගයේ ඍණ 2යි x ගේ. එතකොට ඔන්න ලබ්ධිය ψx කියලා ගමු. ශේෂය අපිට දීලා තියෙනවා 5x ධන k කියලා. 5x ධන k කියලා. x වර්ගයේ ඍණ 2x. එතකොට අර කසුන්ස පැහැදිලි කරු විදියට අපිට පේනවා මෙතන x වර්ගයකින් බෙදපුවාම ඒ කියන්නේ වර්ගජ ප්‍රකාශනයකින් බෙදුවම ශේෂය ඒකජ ප්‍රකාශනයක් වෙලා තියෙනවා. එතකොට ඔන්න x ඝනය ax වර්ගය ඍණ x ධන c ψx මම මේක ගුණ කරන ගමන් මේක සාධක කඩාගෙන මෙතෙන්ට ගේන්නම් x වතාවක් x ඍණ 2 5x ධන k වෙනවා. එතකොට අපිට දැන් k වලාගේ තමයි අහන්නේ. k වලාගේ අහන හින්දා අපිට x සමානයි බිඳුව දෙන්න පුළුවන් මුලින්ම. x සමානයි බිඳුව දුන්නම මොකද මේ ප්‍රකාශනයේ බිඳුව වෙන හින්දා මේ මුළු ප්‍රකාශනයම එන්නේ නැහැ. ඒක බිඳුව වෙලා යනවා. එතකොට c සමානයි අතන මේ කොටසම බිඳුව වෙනවා. මෙතනත් බිඳුව වෙන හින්දා k වලාගේ ඔන්න c කියලා එනවා. c වලගේ k වලගේ සමානයි. x සමානයි දෙකත් ඔය ගමන් ආදේශ කරමු. දෙක ආදේශ කරපුවම 8යි මෙතන 4යි ඍණ 2 ධන c සමානයි මෙතෙන්ට මේ කොටසම ආයි බිඳුව වෙනවා. මෙතන 10 ධන k වෙනවා. k ට c යගේ සමාන හින්දා මේ දෙක දෙපැත්තෙන් නැති වෙලා යනවා. අපිට එනවා 4a සමානයි 4a සමානයි මෙතන 6යිනේ. මේ පැත්තට 10ත් එක්ක සුළු වුණාම 4 වෙලා ඔන්න a වලගේ 1යි කියලා එනවා. a වලගේ 1යි නම් c වලගේ b වලගේ ඍණ 1යි කියලා දන්න හින්දා අපිට මේ 1 කියන සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. එක සමීකරණයෙන් a වලගේ අපි ආදේශ කරමු 1යි මෙතන a වලගේත් 1යි b වලගේ ඍණ 1යි c වලගේ තමයි එතකොට හොයන්න තියෙන්නේ. ඔන්න c වලගේ එනවා. c වලගේ කීය දෙන්න එතකොට? මෙතන අපිට ඉවත් වෙලා c වලගේ ඍණ 1ට සමාන වෙනවා. එතකොට ওই විදිහට c වලගේ ඍණ 1යි නම් ඔන්න අපිට k වලගේ ඍණ 1යි කියලා අවසාන වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ගැටලුවේ අන්තිමටම දැන් ඔන්න අපි hx කියන එක මේ විදිහට දන්නවා. hx කියන එක මෙහෙම කියලා දන්නවා.
දැන් අපි ලබාගත් අගයන් ටික මෙතෙන්ට ආදේශ කරලා ගැටලුව අවසන් කරමු. x වල ඝනය a කියන්නේ 1යි. එතකොට x වර්ගය වෙනවා මෙතෙන්ට. ඍණ x c කියන්නේ ඍණ 1යි. ඔන්න අපි hx කියන එක දැන් මේ වෙනකොට මේ ලබාගත් අගයන් ආදේශ කරලා hx ව සම්පූර්ණයෙන්ම දන්නවා. එතකොට එයා අවසානයේ hx ව අහන විදිය බලන්න අපිට පේනවා අර x ධන ලැම්ඩා වර්ගයේ x ඍණ mu ආකාරයට ඉදිරිපත් කරන්න කියලා මේකේ සාධක වෙන් කරගමු අපි. එතකොට x වර්ගය මෙතන x ධන 1 මෙතන ඍණ එළියට දාපුවාම x ධන 1 එක සාධකයක් එනවා x ධන 1 අනිත් සාධකය එනවා x වර්ගය ඍණ 1. එතකොට අවශ්‍ය කරන විදියට ඉදිරිපත් කරන්න x ධන 1 මේක වර්ග දෙකක අන්තරය දෙමු x ධන 1 x ඍණ 1 කියලා. එතකොට ඔන්න x ධන 1 සම්පූර්ණ වර්ගයක් එනවා x ඍණ 1 වෙනවා. එතකොට අවසානයේ x ඍණ ලැම්ඩා වර්ගය x ඍණ mu ආකාරයෙන් ඉදිරිපත් කරන්න කියන හින්දා අපිට එනවා කීයද ලැම්ඩා වලාගය ඍණ 1යි කියලාත් එනවා mu වලාගය ධන 1යි කියලාත් එනවා. ඒතර ওই විදිහට අපිට ඒ ගැටලුවත් අවසන් කරගන්න පුළුවන්. හරි. දැන් එතකොට අද දවසේදී අපි කතා කළා වර්ගජ සමීකරණ සහ ශේෂ ප්‍රමේය සම්බන්ධ විභාග ගැටලු කිහිපයක්. එතකොට මේ ගැටලු වල අපි හොඳට දැක්ක දෙයක් තමයි සුළු කිරීම තමයි වැඩිපුර ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ගැටලුවේ. එතකොට අර අංක ගණිත මේ සුළු කිරීම සාධක වෙන් කිරීම වගේ දේවල් ඊටාත්ම කල්පනාවෙන් කරගන්න ඕනේ. මතක තියාගන්න තියෙන දේවල් හරිම පොඩි දේවල් ටිකක් තියෙනවා. එතකොට අපි ඒව ටික මතක තියාගෙන සුළු කිරීම කල්පනාවෙන් කරපුවාම මේ ගැටලුව ඊටාත්ම සරලව විසඳ ගන්න පුළුවන් වෙනවා. එහෙනම් දුවේ පුතේ අද ඔයගලන්ට පැහැදිලි අපි වර්ග සමීකරණවල සාධක වර්ග සමීකරණ සහ සාධක ප්‍රමේය සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් විසඳුවා. ඒතර අවුරුදු 3ක වගේ ප්‍රශ්න සාකච්ඡා කරා. ඒතර මෙහිදී ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ප්‍රධානම කාරණාව තමයි මේකේ තියෙන සුළු කිරීම බොහොම පරිස්සමෙන් කරන එක. මොකද සුළු කිරීම වලදී ගොඩාක් වෙලාවට ඔයගොල්ලන්ගේ ධන ඍණක් වුණත් පොඩ්ඩක් අතපසු වුණොත් එහෙම අවසාන උත්තරයට යන්න පොඩ්ඩක් අපහසු වෙනවා. ඒක නිසා විශේෂයෙන් මතක තියාගන්න මේ සුළු කිරීම බොහොම සීරුවෙන් බොහොම පරිස්සමෙන් කරන්න. එතකොට මේ සම්බන්ධ ගැටලු මීට පෙර අවුරුදු වලත් බොහෝ ගැටලු ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ මේ ලබාගත් දැනුම ඒ ගැටලු සඳහාත් භාවිතා කරලා තව තවත් මේ වගේ ගැටලු විසඳමින් මේ කොටස් සඳහා හුරුවන්න. එහෙනම් අපි මේ වගේම තවත් වැඩසටහනකින් නැවත හමු වීමේ අරමුණෙන් අදට සමුගන්නවා. සුබ දවසක්.